දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නිවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 31 වන දේශනයයි මේ. නිර්වාණගාමී මධ්‍යම ප්‍රතිපදාවේ යම් යම් සියුම් ලක්ෂණ වටහා ගැනීමට සලායතන විභංග, ඕඝතරණ, විතක්ක සංඨාන, මාගන්ධිය, රත විනීත වැනි සූත්‍ර ඊවර දේශනාවේදී අපට උපකාර වුණා. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයට එකඟ වන ප්‍රායෝගික සාපේක්ෂක මූල ධර්ම බොහෝ දුරට ඒ සූත්‍ර වලින් මතු කර ගන්න පුළුවන් බවත් අපට පැහැදිලි වුණා. ඒ වගේම මේ නිර්වාණගාමී වැඩපිළිවෙල එකතු කර ගොඩගසා ගැනීමක්, කරගසා ගැනීමක් නොව ක්‍රමයෙන් තුනී කර ගනිමින්, සියුම් කර ගනිමින්, ගෙවා දමමින් ආත්මීය ශූන්‍යත්වයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවත් අපට පෙනී ගියා. බුදුරජාණන් වහන්සේ මෙදුම් සංගයේ අලගද්දූපම සූත්‍රයේදී තමන් වහන්සේ දේශනා කළ ධර්මයේ පහුරකට උපමා කොට වදාළේ අර සාපේක්ෂක ප්‍රායෝගික මූල ධර්ම මත කර දැක්වීමට. මේ උපමාව අපි මේ දේශනා පිළේ කීප වරක්ම කෙටියෙන් සඳහන් කළා. නමුත් මේ අවස්ථාවේදී ටිකක් විස්තර සහිතවම එළියට ගන්න බලමු. ඒ උපමා කතාව ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කළේ මෙන්න මේ වාක්‍යය. කුල්ලූපමං බෝ භික්ඛවේ ධම්මං දේසිසාමි නිත්තරණත්ථාය නෝඝනත්ථාය. මහණෙනි, ඊතර වීම පිණිස මිස ග්‍රහණීය පිණිස නොවන පහුරකට උපමා කොට මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ. එහෙම ප්‍රකාශ කරලා ඊළඟට උපමා කතාව දක්වනවා. යම් කිසි පුරුෂයෙක් කිසියම් දුර ගමනක් යාමට සූදානම් වෙලා යන අතරේ ලොකු දිය කඩක් ළඟට පැමිණෙනවා. ගඟක් වගේ තැනක් වෙන්න ඕනේ. ඊතර වීමට නැවක්වත් පාලමක්වත් නැහැ. ඉතින් මේ මිනිසයා මෙතර බිය සහිත සැක සහිත නිසා, ඊතර ආරක්ෂා සහිත බිය රහිත නිසා ඊතරට යාම සඳහා තනකොළ, ලී කැබලි, අපු ඉත්‍යාදියගෙන ඒ වයින් පහුරක් තනාගෙන අත්පා පිහිට කරගෙන යම්කිසි උත්සාහයක් දරලා ඊතර වෙනවා. ඊතර වෙලා ඊතරට ගියාට පස්සේ මේ පහුර මට බොහොම උපකාර වුණා. මේකට ප්‍රතිපකාර කරන්න ඕන කියලා මේ පහුර හිසේ තබාගෙන හරි කරගහගෙන හරි දැන් මා යන්න ඕන කියලා කල්පනා කළොත් මහණෙනි, මේ පුද්ගලයා පහුර පිළිබඳව ක්‍රියා කරන හැටි හරිද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම විමසනවා. එතකොට සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක නොවේ කළ යුත්තේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ඇත්ත වශයෙන්ම කළ යුත්තේ නම් මෙන්න මේකයි. ඒ පහුර ගොඩට ඇදලා දමලා එහෙම නැත්නම් දී පහ කරලා ඇරලා තමයි ආයුතු මාර්ගයේ යන්නේකයි කියලා ප්‍රකාශ කරලා ඒවමේව කුහු භික්ඛවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේසිතෝ නිත්තරණත්ථායනෝ ගහනත්ථාය කුලූපමං බෝ භික්ඛවේ ධම්මං දේසිතං ආජානන්තේ ධම්මාපි වෝ භාතබ්බා පගේවා ධම්මා.
කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒ උපමා කතාව කුළු ගන්නවා. මේ පාඨයේ අදහස අර උපමාව අනුව එසේම මහණෙනි මම ඊතරීම පිණිස ග්‍රහණය පිණිස නොවන අන්දමින් පහුරකට උපමා කොට මේ ධර්මය නුඹලාට දේශනා කර තියෙනවා. ඒ ධර්මයේ එසේ ඊතරීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන ආකාරයට දේශනා කරන ලද බව මනමින් දන්නා වූ නුඹලා විසින් තේරුම් ගත්තා වූ නුඹලා විසින් අධර්මයන් පමණක් නොව ධර්මයෝද අත්හළ යුක්තාහුය. අධර්මයේ පමණක් නොවේ ධර්මයනොත් අත්හැර දෙමිය යුතුයි කියලා ওই විදිහට ඒ උපමා කතාව උන්වහන්සේ අවසන් කරනවා. එතකොට මේ පහුරු උපමාවේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ අපි කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයමයි මෙතන අර පුද්ගලයා පහුරක් තනා ගැනීම. සෝත්සාහයෙන් පහුරක් තනාගෙන ඉතර වෙලා ඒක කර ගහගෙන යන්නේ නැහැ. ඒක අල්ලගන්නේ නැහැ. එනුත් අපට පේනවා අපි කලින් නොයෙකුත් සූත්‍ර වලින් ඉදිරිපත් කළ ආකාරයට සලායතන විභංගාදී සූත්‍ර වලින් පෙන්වූ ආකාරයට ඉතර වීම සඳහා මිසක් අල්ලා ගැනීමට දෙයක් නැහැ මෙතන. අක්නිසාද උපාදානයේ වෙනුවට අනුපාදානයක් සම්මියතාව වෙනුවට අසම්මියතාවත් උපදී වෙනුවට නිරුපදී තත්ත්වයක් මේ ශාසන බ්‍රහ්මචර්යාවේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වන නිසා. එතකොට මේ උපමාව කොයිතරම් වැදගත්ද කියතොත් බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංඛේ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට මේ උපමා කතාව මතක් කර දෙනවා. ඉමං චේතුම් හේ භික්ඛවේ දිට්ඨින් එවං පරිසුද්ධං එවං පරියෝදාතං අල්ලීයේත කේලායේත ධනායේත මමායේත අපිනුතුම් හේ භික්ඛවේ කුල්ලෝපමං ධම්මං දේශිතං ආජානීයාත නිත්තරණත්ථාය නෝගහනත්ථාය ආදී නොහේතං භක්ති. මේ සංඝයා වහන්සේලාගෙන් විමසනවා ඉතින් මහණෙනි නුඹලා මේසා පරිසුද්ධ වූ මේසා පවිත්‍ර වූ මේ දෘෂ්ටිහි යැලෙන්නා වුනම් මේට ලොල්වන්නා වුනම් මේ ධනයක් කොට සලකන්නා වුනම් මේ මගේ කොට මම ආයනෙන් සලකන්නා වුනම් මෙම ධර්මයේ තෙරෙවීම පිණිස මිස ග්‍රහණීය පිණිස නොවන පහුරකට උපමා කොට දේශනා කරන ලද කාරණේ නුඹලා හරියට තේරුම් ගත්තා වුණාකුද නැත් ස්වාමීනි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරා. ඒ කියන්නේ ඒ විදිහට අල්ලගත්තොත් ලොල් වුණොත් ඒක ඒ උපමාව තේරුම් නොගත්ත බවයි ඒ සංඝයා වහන්සේ ඒ විදිහට පිළිගත්තා. ඉතින් මේනොත් අපට පේනවා සාපේක්ෂක මූල ධර්මයේ මත මේ මුළු මහත් ප්‍රතිපදාව රඳා පවතින බව. එකතු කර ගොඩ ගසා ගැනීම, කරකසා ගැනීමක් වෙනුවට මෙතන තියෙන්නේ මේ ප්‍රතිපදාවේ තියෙන්නේ එකිනෙකට සාපේක්ෂක වශයෙන් සම්බන්ධ වී ඇති ධර්ම પરම්පරාවක් තමන්ගේ సంతානය තුල ක්‍රියාත්මක කිරීම. අර රතනිනිත උපමාවට අනුව එකකින් එකකට එයින් තවත් එකකට උපකාර ලබාගෙන ඉදිරියට තල්ලු වී යාමක් මේකේ තියෙනවා. මෙන්න මේ ඉදිරියට තල්ලු වී යන ස්වභාවය තුලින් අපට දකින්න පුළුවන් ධර්මයේ ඕපනායක ගුණය. මේ ඕපනායක කියන වචනයත් සමහර විට ටිකක් තේරුම් ගැනීමට අපහසු වචනයක් බවට පත් වෙලා තියෙනවා. නොඑක ආකාරයේ අර්ථ විවරණ නිසා. නමුත් මේ වචනේ තේරුම් ගැනීමට උපකාර වන එක්තරා පාඨයක් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ. උදායි ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ආර්ය මාර්ගය ලබාගත් බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම වාක්‍යයක් පාවිච්චි කරනවා. ධම්මෝච මේ භන්තේ අபிසමිතෝ මග්ගෝච පටිලද්දෝ යෝමී භාවිතෝ බහුලීකතෝ තථා විහරන්තං තතත්තාය උපනිස්සති. ස්වාමීනි මා විසින් ධර්මය අවබෝධ කර ගන්නාලාදී මාර්ගයද ලබා ගන්නාලාදී යම් මේ මාර්ගයක් භාවිතා කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ තථා විහරන්තං තතත්තාය උපනිස්සති. ඒක සාමාන්‍ය වාචාර්ථයේ වශයෙන් ගත්තොත් එසේ වෙසෙන්නකු එසේ තත්වයටම පමුණුවාලන්නේ. ඒ කියන්නේ යම් ආකාරයෙන් විහරණය කරනවා නම් ඒ தත්වයට ඉබේම පැමිණෙනවා. නමුත් කෙනෙක් තල්ලු කරන්න ඕනේ නැහැ. මේන් අපට පේනවා මේ ඕපනයික කියන වචනයෙන් ඒ කාරණයයි හංගෙන්නේ. මේ ඕපනයික ගුණ දැක්වෙන වඩාත් හොඳට විදහා දැක්වෙන වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ දකින්න ලැබෙනවා. චේතනාකරණීය සූත්‍රය නම්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ
විමුක්ති දර්ශනයෙන්ම කෙලවර වෙන දීර්ඝ ධර්ම પરම්පරාවක් ධර්ම සමූහයක්ම සාපේක්ෂක වශයෙන් එකිනෙකට සියුම් මන්දමින් සම්බන්ධ වෙලා තිබෙන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ දීර්ඝ සූත්‍ර දේශනාවෙන් අපි නිදසුන් වශයෙන් කොටසක් විතරක් ඉදිරිපත් කරමු. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස නචේතනාය කරණීයං අවිප්පටිසාරෝ මේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ සං සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති. අවිප්පටිසාරස්ස භික්ඛවේ නචේතනාය කරණීයං පාමුජ්ජං මේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ යං අවිප්පටිසාරස්ස පාමුජ්ජං උප්පජ්ජති. පාමුජ්ජස්ස භික්ඛවේ නචේතනාය කරණීයං පීතිමේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ යං පමුදිතස්ස පීති උප්පජ්ජති. ඊටිකේ අදහස මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට මා තුල විපිලිසර නැති බව පසුතැවිලි නැති බව උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට විපිලිසර නැති බව උපදී යන මේ ධර්මතාවමයි. මහණෙනි විපිලිසර නැත්තහුට ප්‍රමෝදයේ මා තුල උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. විපිලිසර නැත්තහු තුල ප්‍රමෝදය ඇති වේ යන මෙයම ධර්මතාවමයි. මහණෙනි ප්‍රමෝදය ඇත්තහුට මා තුල ප්‍රීතිය උපදීවායි චේතනා වශයෙන් කළ යුත්තක් නැත. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී යන මේ ධර්මතාවමයි. ඔන්න ඔය විදිහට ඊටාම සියුම් මන්දමින් හරියට නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් වගේ විමුක්ති ඥාන දර්ශනය දක්වා වූ දීර්ඝ ධර්ම પરම්පරාව බුදුරජාණන් වහන්සේ පුදුමාන්දමට මේ ධර්මයේ ඕපනයික ගුණ පෙන්눔 කරමින් දේශනා කරමි. ඒ දේශනාව කුළුගන් වමින් ප්‍රකාශ කරන පාඨය ඒ ඕපනයික ගුණය ඔප්නංවා පෙන්වන විදිහේ පාඨය. ඉතිකෝ භික්ඛවේ ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමනාය. එසේ මහණෙනි මෙතරින් එතරට යාමට මෙතරින් එතරට යාමෙහිලා ධර්මයෝම ධර්මයන් වෙතට ගලා යා. ධර්මයෝම ධර්මයන් පරිපූර්ණය කර. එතකොට මේ ධර්මයන්ටම අයිති වැඩක් මේක. මමෙක් වගේ කියලා දෙයක් නැහැ මෙතන. මේ ධර්මයේ තුලම තියෙනවා එතකොට මේ ඉදිරියට තල්ලු කරන ස්වභාවය. නිවන් කරා ගෙන යන තල්ලුව ධර්මයේ තුලින්ම ලබාගත හැකි බවයි මේන් පේන්නේ. මේ ඕපනයික යන වචනය පමණක් නොවේ. මේ ධර්මයේ හැඳින්වීමට යෙදෙන ගුණපද 6ම ඉතාමත් අර්ථාන්විතයි. ඒ අර්ථාන්විත වගේම ඒවා එකිනෙකට සමීප වූ අර්ථ දනවන පද සමූහයක්. එකිනෙකට සමීප වූ අර්ථ සමූහයක් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා තමයි අර සූත්‍ර ප්‍රදේශවල සමහර විට එක පදයක් විවරණය කරන යම්කිසි සූත්‍රයක අනිත් පද සමූහයත් ඒකම ඈඳලා දක්වන්නේ. සමහර තැන්වල ප්‍රශ්නකරු සමහර විට සම්දිත්තික යන වචනේ තේරුම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම ස්වාක්ඛාතයෙන් පටන්ගෙන සම්පූර්ණ ගුණපද 6ම ඉදිරිපත් කරනවා. මහා තණ්හා සංකේ සූත්‍ර වැනි සූත්‍රවල ඕපනයික පදයයි වැඩියෙන් විස්තර කරන්නේ. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර ගුණපද 6ම දක්වනවා. ඒවා එකිනෙකට සමීපාර්ථවත් නිසා. දැන් අපි බලමු මේවා සමීපාර්ථවත් වන හැටි. ස්වාක්ඛාත පදය සාමාන්‍යයෙන් මේක තෝරන්නේ පර්යාප්ති ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ විසින් මුලැමැදාග යහපත් කොට අර්ථ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත කොට අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශිත නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලායි සාමාන්‍ය තෝරන්නේ. නමුත් මේ ස්වාක්ඛාත කියන පදේ නියමාර්ථය අපිට ගන්න තියෙන්නේ ප්‍රතිපත්තියට නැඹුරු කරලා. දුරක්ඛාත ධර්මයේ නැති සම්දිටික ගුණයක් මෙන්න මේ ස්වාක්ඛාත ධර්මයේ තියෙන. අන්න ඒක නිසායි ඒකට ස්වාක්ඛාත ධර්මය කියලා කියන්නේ. දුරක්ඛාත ධර්මයේ ප්‍රතිඵල දැකිය හැක්කේ නැහැ. දකින්න බෑ. සමහර විට ඒක පරලෝකයේදී දකින්න පුළුවන් වෙන්නේ. සම්ප්‍රායික වශයෙන්. මේ ස්වාක්ඛාත ධර්මයේ ප්‍රතිඵල සම්දිත්තික. මෙලොවම අස්පනා පිට දිතු දෙමීම දැකිය හැකි නිසායි ඒක නිසායි
මේ ස්වාක්ඛාත කියන පදයේ අර සම්දිට්ඨික පදයට එක්ක සම්බන්ධ කරලා අපි තේරුම් කරගත්තා. මේ සම්දිට්ඨික කියන වචනේ අපි ටිකක් විස්තරව දක්වලා තියෙනවා කලින් දේශනාවකදී. සීය සේනාපති සම්බන්ධ කතාන්තරයක් ආශ්‍රය. මේ අවස්ථාවේ අපි කෙටියෙන් සඳහන් කරතොත් මේ සම්දිට්ඨික වචنين හැඟෙන්නේ දිතු දැමියෙහිදී මෙලවදීම දැන්ම ප්‍රතිඵල දැකිය හැකි ස්වභාවය. තිත්තේව ධම්මේ කියන අදහස. ධර්මයේ බොහෝ තැන්වල නිවන ගැන සඳහන් වෙනකොට දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා ආදී වශයෙන් දක්වන්නේ මේ සම්දිට්ඨික ගුණය මතු කර දීමට. එතකොට සම්ප්‍රායික වශයෙන් පරලෝක දීනව මෙලොව දීම දිතු දැමිහිදීම දැන්ම ප්‍රතිඵල දැකිය හැකි නිසා මේ ධර්මයේ සම්දිට්ඨික. ඊළඟට මෙන්න මේ සම්දිට්ඨික පදය අකාලික පදයට යා කරගත හැකි. මේ ධර්මයේ සම්දිට්ඨික නිසාම දිතු දැමිහිම ප්‍රතිඵල දැකිය හැකි නිසාම ඒක කාලික නෙවෙයි. අකාලික. කල්යව ප්‍රතිඵල එනකම් බලාපොරොත්තු වී සිටිය යුතු නැහැ. අපි මුල් දේශනාවලින් පොඩි උපමාවක් වගේ දැක්වුවා. නිදර්ශනයක් වශයෙන් මතක තබා ගන්න පහසු වෙන උපමාවක් දැක්වුවා. මේ කාලේ විභාගයකට පිළිතුරු ලියලා ප්‍රතිඵල එනකන් සැකසහිතව යම්කිසි කාලපරතරයක් ගෙවන්න වගේ එකක් නෙවෙයි. නිර්වාණ විභාගයට පිළිතුරු ලියනවත් එක්කම ප්‍රතිඵල එතන. සහතිකයක් එතන. ඔන්න ඔය විදිහේ අර සම්දිට්ඨික බව නිසාම අකාලික ගුණයකුත් මේකේ තියෙනවා. කල්ණයවා විපාක දෙන ස්වභාවය. නමුත් අවාසනාවකට වගේ මේ අකාලික කියන පදයටත් අටුවා යුගයේදී නොයෙකුත් විදිහේ ආගන්තුක අර්ථ ඈඳින්න පටන් ගත්තා. මේ අකාලික කියන පදය සදාකාලික කියලා තෝරන්න පටන් ගත්තා. කිසිසේත් මේ සූත්‍රවල අකාලික කියන පදය සදාකාලික කියලා ගන්නට බෑ. ඒක හොඳට පැහැදිලි වෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සමිද්ධි සූත්‍රය. මේ සමිද්ධි ස්වාමින් වහන්සේ දිනක් තපෝදාරාමේ පැන් පහසු වෙලා එලිමහනේ ශරීරය ඉරාවුවෙන් වේලමින් සිටින අවස්ථාවේ එක්තරා දේවතාවෙක් භද්‍ර යෞවනයේ සිටි මේ සමිද්ධි ස්වාමින් වහන්සේගේ ශරීර ශෝභාව දැකලා ධර්මානුකූල නොවන විදිහ අනුශාසනා කළා. මේ විදිහට භුංජ බික්කෝ මානුසිකේ කාමේ මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි. මාන මේ මිනිස්යෙන්ට ඇති කාම සම්පත් අනුභව කරන්න මේ සම්දිට්ඨික දේ අතහැරලා කාලිකය ඔස්සේ දුවන්න එපා. ඊට ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම පුළුවන් දේ අතහැරලා මේ කාලික කල් ගියාට පස්සේ පරලෝකෙදී ලබන්න පුළුවන් දේ ගැන උත්සාහ ගන්න එපා කියන එකයි ඒ අභියෝගයේ අදහස. එතකොට මේ සමිති ස්වාමීන් වහන්සේ ඊට දෙන පිළිතුර නක්වාං ආවසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකං චක්වාහං ආවසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවා. කාලිකායි කාමාවුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනෝ එත්තභීයෝ සම්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විද්දබ්බෝ විඤ්ඤෝ. එවත්නි මම සම්දිට්ඨිකය අතහැරලා කාලිකය ඔස්සේ දුවනව නොවේ. කාලිකය අතහැරලා සම්දිට්ඨිකය ඔස්සේ දුවනවා. මේ කාමයන් පංචකාම සම්පත්තිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ කාලික හැටියට. බොහෝ දුක් උපායාස ආදීනව ගෙන දෙන දීර්ඝ කාලයක් තිස්සේ විපාක දෙන විදිය දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක එහෙම නමුත් මේ ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන ඔන්න ඔය ගුණ සමුදායෙන් යුක්තයි. දැන් එතකොට ඒ අනුව අපට පේනවා අර සම්දිට්ඨික කියන පදය අකාලික කියන පදයට එකිනෙකට සමීපාර්ථයි. ඒක නිසා තමයි අර සම්දිට්ඨිකං හිත්වා කාලිකං කියන වචන දක්වලා තියෙන්නේ. එතන පරලෝකදී ලැබෙනවා නම් ඒක කාලිකයි. කලක් ගිහිල්ලා. ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක Tamanට දකින්නත් පුළුවන් දකින්නවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න බෑ. නමුත් අර සම්දිට්ඨික නම් දිත්තේව ධම්මේ නම් ඒ ගැන සැකයක් නැහැ. ඒකේ කාලපරතරයක් නැහැ. එතන අකාලිකයි. ඊළඟට මේ අකාලික කියන පදේ මේ ඊස්පස්සික කියන පදයටත් සම්බන්ධයි. කල්ණයව ප්‍රතිඵල දැකිය හැකි නම් එතන ඒව බලව කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා.
කැඳවීම අභියෝගයක් කරන්න පුළුවන්. ඒව බලව කියලා. පරලොව ගිහිල්ලා කාලයකට පස්සේ දකින්න තියෙනවා නම් ඒකට කියන්නේ වෙන්නේ යව බලව කියලා. ගිහිල්ලා බලා ගන්න කියලා. සම්ප්‍රායික නම් කාලික නම් කියන්න වෙන්නේ ගිහිල්ලා බලන්න කියලා. සම්දිට්ඨික අකාලික නිසාම ඒව බලව කියන්න පුළුවන්. මේ ඒව බලව කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ධර්මයමයි. ඒක නිසායි ඒක ධර්මයේම ගුණයක් හැටියට දක්වලා තියෙන්නේ. එහි පස්සික ගුණය ධර්මයටම අදාළ දෙයක්. ධර්මයටම ආධිනික වූ දෙයක්. මේ ධර්මයේ එක්තරා කැඳවීමක් කරනවා, අභියෝගයක් කරනවා. එන්න බලන්න කියලා. ඒ කැඳවීම, ඒ අභියෝගය පිළිගත් ඒ නුවණැත්තන් විසින් එදත් අදත් කවදත් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි නිසා තමයි අවසාන වශයෙන් කියවෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙන්නේ අන්න අර ඒව බලව කියන ගුණය මේ ධර්මයේ තිබෙන නිසා. ওই විදිහට බලනකොට අපිට පේනවා මේ ධර්මයේ ගුණ හයම ආශ්‍රයෙන් මේ ධර්මයේ ඕපනයික ගුණය තවදුරටත් පැහැදිලි වෙනවා. තථා තථා විහෙරන්තං තතත්තාය උපනිස්සති. ඒ ආකාරයට වෙසෙන්නකු ඒ තත්වයටම පමනුවලන ස්වභාවය මේ ධර්මය තුල තිබෙනවා. මුදුරජාන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ධර්මයේ හැටියට අභිඥාවෙන් දැන දේශනා කළ ධර්මයේ හැටියට සමහර අවස්ථාවල් වල දක්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයමයි. විශේෂයෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාම කළ ප්‍රකාශ කරන තස්මාත්‍ය භික්ඛවේ යේතේ මයා ධම්මා අභිඥා දේශිතා තේවෝ සාදුකං ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේති භික්ඛවේ ධම්මා යේ මයා අභිඥා දේශිතා සයුතිදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්බුද්ධංගා අරියෝ අට්ඨාංගිකෝ මාකෝ. එබැවින් මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද ධර්මයෝ වෙද්ද ඒවා නුඹලා විසින් මනමින් ඉගෙන මනමින් පුහුණු කළ යුතුයි, සේවනය කළ යුතුයි. එසේ සේවනය කිරීමෙන්, එසේ පුරුදු කිරීමෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව දීර්ඝ කාලයක් පවතිනු ඇත. එහෙම බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස වන්නේ. මා විසින් එසේ අභිඥාවෙන් දැන දේශනා කරන ලද ධර්මයෝ කවරහුද? සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ ධර්ම. මෙන්න මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තුලින් අර ධර්මයේ ඕපනයික ගුණය එකිනෙකට සම්බන්ධ වී තියෙන අර සාපේක්ෂකව ප්‍රායෝගිකව ගැලපී තිබෙන මේ සම්බන්ධතාව අපිට මතු කර ගන්න පුළුවන්. මතු කරගත යුතුවක් තිබෙනවා. මක් නිසාද? ඇත්ත වශයෙන් මේ කාලයේදී ධර්මයේ හැඳින්වීමේදී පරියත්තියට මුල් තැන දීලායි ධර්මය හඳුන්වන්නේ. යම් කිසි ග්‍රන්ථ සමූහයක් වශයෙන්. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ඒ තරම් තීර්ණාත්මක වැදගත් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම හැඳින්වුවේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් ප්‍රතිපත්තියට මුල් කරගෙන. මේක හරියට උපකරණ මල්ලක් සංඝයාට බාර කරලා යනවා වගේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම එක්තරා දෙක උපකරණ මල්ලක් හැටියට හඳුන්වන්න පුළුවන්. මලු 7ක් ඇත්ත වශයෙන්. උපකරණ මලු 7කින් යුක්ත ධර්ම 37ක්. උපකරණ මලු 7කින් යුක්ත ධර්ම 37ක්. මේ උපකරණ මලු එකිනෙක ක්‍රමානුකූලව සමතාවකින් යුක්තව සකස් වෙලා තිබෙනවා. ගොනු වෙලා තිබෙනවා. අපි දැන් ඒව මතු කර ගන්න බලමු. පළමුවෙන්ම දක්වලා තියෙන්නේ සතර සතිපට්ඨාන. ඒක ආවට ගියාට නෙවෙයි ක්‍රමානුකූලත්වයක් නිසා. ඒකට මුල් තැන හිමි විය යුතු නිසා වෙන්න ඕනේ. චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන වචනේ උගතුන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. විශේෂයෙන්ම සතිපට්ඨාන කියන උනන්දුවක් ඇති මේ කාලේ ප ဋ ාණ කියන වචනයට සම්බන්ධ කරලා උප ဋ ාණ කියන වචනයට සම්බන්ධ කරලා ඇත්ත වශයෙන්ම මේතන ගත යුත්තේ ප ဋ ාණ කියන අදහස. සතිය පිහිටුවීම කියන අදහස.
සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය තමයි උපට්ඨිත සති බව. එළඹ සිටි සිහියේ ඇති බව. ඒක නිසා තමයි අර ඒ අන්දමින් සතිපට්ඨානය පුරුදු කළ තැනැත්තා පිළිබඳව කියවෙන්නේ උපට්ඨිත සති. උපට්ඨිත සති සායන් ධම්මෝ ආදී වශයෙන්. ඊළඟට මේ සතිපට්ඨානය කියන මේ ධර්ම සතරේ ඒ වායේ එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඕලාරික අරමුණකින් පටන්ගෙන ක්‍රමයෙන් සියුම් අරමුණේ සතිය පිහිටුවීමට අභ්‍යාසයක් ලබා දෙනවා. කය අරමුණු කර ගැනීම ඉතාම පහසුයි. ඒ කය අරමුණු කරගෙන ඒ සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය කුමක්ද? වේදනාව පිළිබඳ වැඩි අවබෝධයක් ඇති වෙනවා. වඩාත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට වේදනාවත් අරමුණු වෙනවා. මේ එක්තරා ක්‍රමානුකූලත්වයක් එක්වීමටයි. එක සතියක් භායානුපස්සනාව වඩලා ඊළඟ සතියේ වේදනානුපස්සනාව කියලා ඒ විදිහේ ක්‍රමානුකූලත්වයක් නෙවෙයි මෙතන දක්වන්නේ. මේවා ධර්මතාවකින් සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වුම් කිරීමටයි මේ විග්‍රහය කරන්නේ. එතකොට කායානුපස්සනාවේ සිට පුරුදු කළ පුද්ගලයාට වේදනාවත් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සැප වේදනා, දුක් වේදනා පමණක් නෙවෙයි, අදුක්ඛම සුඛ කියන මධ්‍යස්ථ වේදනාව පව. සාමාන්‍ය නුවණට හසුවන්නේ නැති දේවලුත් අරමුණු කරන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, සාමිස නිරාමිස වශයෙන්. ඒ වායේ ප්‍රභේද වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ සාමිස වශයෙන් නිරාමිස වශයෙන් නැතිවන වේදනා. ඔය විදිහට අපිට පේනවා අර වේදනානුපස්සනාව අරිට වඩා ටිකක් සියුම්. ඊළඟට වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට යනකොට ඒකේ තියෙන හරියට අර වේදනා අනුව හිතේ ඇතිවෙන සංඥා එලි ක්‍රියාත්මක වෙන අවස්ථාව වගේ. සරාගං, සදෝසං, සමෝහං, විතරාගං, විතදෝසං, විතමෝහං ආදී වශයෙන් සිතේ රාග ආදී ක්ලේශ සිටිවිලි අනුව ඒවායි ඇති නැති බව අනුව ඇති වෙන විචිත්‍ර සංඥා එලි දැකීමක් වගේ එතන චිත්තානුපස්සනාවේදී හඳුන්වනවා. ඊළඟට ඒනුත් ටිකක් ඈතට යනකොට ඔන්න ධම්මානුපස්සනාව. අර සංඥා එලිවලට යටින් තියෙන යතුරු පුවරු වල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට ක්ලේශ ධර්ම, කුසල ධර්ම ආදී සිටේ ඇති වෙන ආකාරය. ඒව ඇති වෙන අවස්ථාව. ඒව නැති වෙන අවස්ථාව. ඒව ඇති අවස්ථාවේ ඇති වෙන ආකාරය. නැති වෙන ආකාරය, වැඩෙන ආකාරය, ප්‍රහීන වෙන ආකාරය. ওই විදිහට ඒවා පිළිබඳව ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේකට එන්න පටන් ගන්නවා. ඒකම සතියට අරමුණු කරගන්න. එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානය සතර සම්මප්පදානියත් අතර යම් කිසි සම්බන්ධතාවක් තියෙනවද කියලා. දැන් අර ධම්මානුපස්සනා කොටසේ තියෙන ඊට අයිති පර්වයක්, ඊට අයිති විශේෂ ඡේදාතුරින් අපි ගනිමු නිදර්ශනක් වශයෙන් නීවරණ පබ්බය. නීවරණ ගැන කියවෙන තැන. එතන කියවෙනවා නීවරණ ඇති වෙන නැති වෙන ආකාරය ගැන කියන අවස්ථාවේ යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති තංචපජානාති. යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහනං හෝති තංචපජානාති. ඒ කියන්නේ නූපන්නා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකට උපදීද ඒද දැනගනි. උපන්නා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකට ප්‍රහීන වේද ඒද දැනගනි. අන්නේ ප්‍රකාශ කළ පාඨ දෙක නීවරණ පබ්බේ තියෙන ඒ පාඨ දෙක අපිට පුළුවන් සංසන්දනය කරන්න අර සතර සම්මප්පදාන අතුරින් මුල් දෙකට. සම්මප්පදාන වශයෙන් දක්වන මුල් කාරණා දෙකට. දැන් සතර සම්මප්පදාන දැක්වීමේදී පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදං. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදං. ඔය ක්ලේශ පක්ෂයේ වෙන ඒ අකුසල ධර්ම නූපන්නා වූ පාපක අකුසල ධර්ම නූපදීම සඳහා ඡන්දය කැමැත්ත ඕනෑකමක් ඇති කරගන්නවා. වෑයමක් කරනවා, වීරියක් කරනවා, සිත දැඩි කරගන්නවා, උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරනවා. ඒ විදිහට ඡන්දං ජනේති ආදී මේ පාඨය ඒ හතරටම පොදු. එතකොට මුලින් දක්වන්නේ අර නූපන් පාපක අකුසල ධර්ම නූපදීම පිණිසත් උපන් පාපක අකුසල ධර්ම ප්‍රහාණය පිණිසත් යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් දරනවා කියන එක.
මෙන්න මේක සම්බන්ධයි අර නීවරණ පිළිබඳ අවබෝධයට. සතිපට්ඨානේ නම් කියන්නේ ඒවා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය තේරුම් ගනි කියන එක විතරයි. පජානාති කියන වචනය එතන කියවෙන්නේ. නමුත් මෙතන එක්තරා සමානත්වයක් දකින්න පුළුවන්. ඒක අර සම්මප්පදානියට තුඩු දෙන ආකාරය. මේවා ඉබේ සිදු වෙන දේවල් නෙවෙයි. මේ ධම්මානුපස්සනාව සතිපට්ඨානයේ මේ විදිහට දක්වලා තිබුණාට මොකද? එයින් හිතන්න නරකයි මේ කාමච්ඡන්ද ආදී ඉබේ ඇති වෙනවා, ඔහි ඇති වෙනවා කියලා. සතිපට්ඨාන අවස්ථාවේදී කරන්නේ ඒවා ඇති වෙන ආකාරය සතියින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. නමුත් එතනින් වැඩේ කෙලිවර නැහැ. දැන් එතකොට අපි අර පළමුවෙන්ම සම්මප්පදාන කොටසට සම්බන්ධ කිරීම සඳහා මුලින් දෙක අපට සසඳන්න පුළුවන්. නීවරණ පබ්බේ තිබෙන කාමච්ඡන්ද පිළිබඳ කාරණයට. ඊළඟට අනිත් දෙක ගැන අපි හිතලා බලමු. සම්මප්පදානී ඊළඟට කියවෙන දෙකක්. එකක් සම්බන්ධ කරන්න ඔන්න කොටසක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ. බොජ්ජංග ගැන කියවෙන එක. සතිපට්ඨාන සූත්‍රයේ කියවෙනවා යථාචපන අනුප්පන්නස්ස සති සම්මොජ්ජංගස්ස උපාදෝ හෝති පංචපදාන. යථාච උප්පන්නස්ස සති සම්මොජ්ජංගස්ස භාවනා පාරිපූර්ණී හෝති පංචපදාන. නූපන්නා වූ සති සම්බොජ්ජංගයාගේ ඉපදීම යම් ආකාරයකට වෙයිද ඒද දැනගන්න. උපන්නා වූ සති සම්බොජ්ජංගයාගේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යාම යම් ආකාරයකට වෙයිද ඒද දැනගන්න. මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් සම්පදාන අතරින් අග දෙකට. එතන කියවෙන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්තං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හප්පද. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතිය අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හප්පද. මේ කුසල් පක්ෂය පිළිබඳව කියන සම්මප්පදාන අග දෙකෙන් කියන්නේ මේ කාරණේ අපි වැඩියක් මතු කරගත්තේ මේ කාලේ විශේෂයෙන්ම සතිපට්ඨානය ගැන විවිධ මතාන්තර ඇති වෙන කාලේ සාමාන්‍ය මතයක් දැක්වෙනවා මෙනෙහි කිරීමෙන් සියල්ලම සම්පූර්ණ වෙයි කියලා. මෙනෙහි කිරීම මාත්‍රයෙන් සියල්ල සම්පූර්ණයි කියන හැඟීමකුත් සමහර කෙනෙකු තුල තියෙනවා. ඒකට හේතුව බොජ්ජංග 37න් මේ සතිපට්ඨානය වෙන් කරගෙන ඒකෙම විශේෂඥ වීමට උත්සාහ ගැනීමක් වෙන්න පුළුවන්. නමුත් මේවා එකිනෙකට සම්බන්ධතාවක් තියෙනවා. සතිපට්ඨාන මල්ල තුලින් මතුවෙනවා මෙන්න මේ සම්මප්පදාන මල්ල. ඒක නිසා තමයි අර මෙනෙහි කිරීම මාත්‍රයෙන් නවතින්නේ නැත්තේ. මේ මෙනෙහි කිරීම ඇත්ත වශයෙන්ම සම්මප්පදානයට මූලික පදනම. යම් කිසි යන්ත්‍රයක වුණා යම් කිසි තැනක් තද කිරීමක් බුරුල් කිරීමක් අවශ්‍ය නම් ඉස්සෙල්ලා ඒක වටහා ගන්න ඕනේ. ඒක පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබා ගන්න. සතිය මේක මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මේක මේ විදිහටයි හරි ගස්ස ගන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි අර සතිය පිහිටුවීමේදී අමුතු වෙන උත්සාහයක් ගැන කියවෙන්නේ නැත්තේ. නමුත් ඒ අවබෝධය මත පිහිටලා ඊළඟට අර සතර සම්මප්පදානෙන් අකුසල පක්ෂයේ වන කාමච්ඡන්ද ආදී දේවල් නම් ඒකට නිසි උත්සාහයක් ප්‍රයත්නයක් අර දෙවනුව කී කොටසින් කෙරෙනවා. මොනවා යනුව අපිට හිතා ගන්න පුළුවන් අර සතර සතිපට්ඨාන ළඟට මේ සතර සම්මප්පදානෙ දක්වලා තියෙන්නේ මොකක් නිසාද කියලා. ඊළඟට මේ සතර සම්මප්පදානීය සතර ඉද්ධිපාදයට එක්කත් සම්බන්ධතාවක් තියෙනවද කියලා විමසලා බලමු. මේ සම්මප්පදාන හතරිම සඳහන් වන පොදු පාඨයක් තමයි අපි කලින් සඳහන් කළේ. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. බුදුරජාණන් වහන්සේට අමෝඝ වචනෝ කියලා ප්‍රකාශ කරනවා. නොසිස් වචන දේශනා කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් එක වචනෙන් කියන්න පුළුවන් දෙයකට ඇයි මෙච්චර වචන ගොඩක් යෙදුවේ? මේ වචන තුල තිබෙනවා එක්තරා ක්‍රමානුකූලත්වයක්. ආරෝහණ ක්‍රමයට කෙනෙකු යොදන වීර්යයේ ප්‍රයත්නයේ අවස්ථා කීපයක් මේ පද සමූහයේ දකින්න පුළුවන්. ඡන්දං ජනේති. කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. වායමති. වෑයමක් දරනවා. විරියං ආරභති. වීරයක් අරඹනවා. චිත්තං පග්ගණ්හාති. සිත දැඩි කර ගන්නවා. පදහති. උත්කෘෂ්ඨ වීරයක් ප්‍රකාශ ප්‍රයත්නයක් දරනවා.
මේ පද සමූහයේ තියෙන එක්තරා ක්‍රමානුකූලව වැඩෙන ස්වභාවය. එතකොට අර සතර සම්පදානිය පුරුදු කරන පුද්ගලයා මෙන්න මේ අවස්ථාවල් පිළිබඳව කල්යාණයේදී විශේෂඥතාවයකටපත් වෙනවා. ඒකයි අපිට මේ ඉද්ධිපාද වශයෙන් දක්වන කොටස සතර සම්පදානියම ප්‍රතිපලයක් විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. අපි මේ දේශනා ප්‍රායෝගික පක්ෂයට නඹුරුව කරන නිසා උපමාවක් ගනිමු. අනිත් තැන්වල කළා වගේ වැඩි දෙයක් නෙවෙයි. ගල් කුලක්. ලොකු ගලක්. මේ ගල් කුල පෙරලන්න අපිට හිතුවාම පළමුවෙන්ම අපේ අවශ්‍යතාව නිසා මේක මෙතන තියෙන එක හරිය නෑ. මේක එහාට පෙරලන්න ඕන කියලා ඡන්දයක් ඇති කරගන්න. ඕනෑකම කැමැත්තක් ඇති කරගන්න. නමුත් මේ ඡන්දයක් ඇති වුණ පමණින් ඕනෑකමක් ඇති වුණ පමණින් ගල එහාට පෙරලෙන්නේ නැහැ. ඒක නිසා ඊළඟට වෑයමක් දරන්නත් වෙනවා. මේකට ඔය යකඩේනි ආදියක්, කීදඬු ආදියක් ඉට්ටු කරගෙන මේ ගල යටට දාලා මේක ටිකක් හොල්ලන්න ඕන. ගල හෙළුනේ නැතත් උරහිසවත් හොල්ලලා යම්කිසි වෑයමක් කරන්න ඕන. උන්න වෑයමක්. ඊළඟට මේක දැන් ඉතින් ඔසවන්නත් පුළුවන්. ටිකක් හෙල්ලෙන බවක් පේනවා. දැන් මේක ඔසවන්න පටන් ගත්තා. ඔන්න විරියන් ආරම්භයි. දක්මිටි කා ගන්න අවස්ථාව. වීරයක් රඹනවා. මේක දැන් පෙරලන්නයි උත්සාහය. මේ පෙරලාගෙන ටිකක් ඈතට තල්ලු කරගෙන යනකොට ඔන්න අවදානම් අවස්ථාවකුත් එනවා. මේක මේ පැත්තට පෙරළුනොත් මම යට වෙනවා. එහාට පෙරලන්න බැරි වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට චිත්තං පග්ගණ්හාති. අදිෂ්ඨාන ශක්තිය තෙන්දි පෙරටු කරගන්න. නෑ මම මේක පෙරලලාමයි නවතින්නේ. අන්නේ අවස්ථාව තමයි අර දිව යටිතල්ලේ හප්පව ගන්න අවස්ථාව. චිත්තං පග්ගණ්හාති. හිත දැඩි කරගන්න. එහෙම සිත දැඩි කරගෙන ඊළඟට ඔන්න අවසාන ප්‍රයත්න. මේක කොහොම හරි එහාටම පෙරලන්න කරන කාය ජීවිත නිරපේක්ෂක ප්‍රයත්නයක් ඒක. අර චතුරංග සමන්නාගත වීරිය කියලා කියන විදිහට කාමං තචෝච නහාරුච අට්ඨිස අවසිසතු ශරීරේ උපසුස්සතු මාංශ ලෝහිතං යන්තං පුරිස ථාමෙන් පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සංධානං භවිස්සති කියලා ප්‍රකාශ කළ ආකාරයට සම්නහරයට ඉතිරි වේවා මස්ලේ වියලී වේවා පුරිස ථාමෙන් පුරිස විරියෙන් පුරිස පරාක්‍රමෙන් යමක් කළ යුතුද එය නොකර වීරියේ භාතවීමක් නොවන්නේ කියන ආකාරයට උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යොදවනවා. ඒ අවස්ථාවේ තමයි යන්න අර දිග හුස්මක් ගන්න. අවසාන හුස්මට උනත් පෑසෑහෙන දිග හුස්මක් අරගෙන අර ගල් කුල එහාට පෙරලා දාන්න. එතකොට සාමාන්‍ය ලෞකික සිද්ධියක් ආශ්‍රයෙන් අපි උපමාව ගත්තී. නමුත් මේකට මේ වෙනසකට තියෙන්නේ අර ගල් කුල වෙනුවට දුක් කඳ කියලා මේකට එකතු කරගන්න එක. එතකොට මේ උපමාව ධර්මානුකූල වෙනවා. මේ මහා දුක් කඳ පෙරලන්න ගන්න උත්සාහයයි. මේ ඡන්දං ජනේති වායමති විඤ්ඤාණ ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. ඔය විදිහට ගත්තාම අපිට පේනවා දැන් ඉද්ධිපාද හතර මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන. වචන වශයෙන් මෙතන පේනවා අර සම්මප්පදානියට නෑකම. ඡන්ද ඉද්ධිපාදී. අර ඡන්දං ජනේති කියලා කියවපු එකම තමයි. ඊළඟට විරිය ඉද්ධිපාදයේ පේනවා වචන වශයෙන් සමානත්වය. කොටින්ම කියනවා නම් වායමති විරියං ආරභති කියන වචන දෙකම එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. නමුත් වාච්‍යාර්ථ වශයෙන් බැලුවම පේනවා විරියං ආරභති කියන එක අර විරිය ඉද්ධිපාදයේ තුල තියෙනවා. අර චිත්තං පග්ගණ්හාති කියපු එකට හරියන අදිෂ්ඨාන ශක්තිය හංගවන පදයක් තමයි චිත්ත ඉද්ධිපාදය. විමර්ශන ඉද්ධිපාදයට තමයි තැනක් නැති හැටියට පේන්නේ. නමුත් මෙන්න මේ කියාපු වීරයේ අවශ්‍ය අවස්ථාවන් පිළිබඳව අර සතියෙන් යුක්තව ඒකට ඒ උපාය මාර්ගය ඒ ප්‍රයෝගය ඒ විමසුම් නුවණ යෙදීමේදී ඒ විමර්ශන ඉද්ධිපාදයට වැඩෙනවා. ඒ කියන්නේ වෙන ආකාරයකින් පෙනී සිටින ප්‍රඥාවයි නුවණයි ඕනෑම කාර්යයකට අවශ්‍ය විමසුම් නුවණ. අර ගල පෙරලන එක පොඩි වැඩක් නෙවෙයි. හොඳ විමසුම් නුවණින් කළ යුතුයි. ඒක තුලින් ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒක මෙතන විමර්ශන වශයෙන් දක්වනවා. ඒකකොට ඔන්නේ ඉද්ධිපාද හතරක් ආවා එළියට. මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? මේක සාමාන්‍යයෙන් වාච්‍යාර්ථ වශයෙන් බලනකොට
ඉර්ධි කියලා කියන්නේ ඉර්ධි ප්‍රාතිහාර්ය හඟවන පදයක්. නමුත් ඉර්ධි පිළිබඳව පමණක් නෙවෙයි ඉර්ධිත් අයිති මේකට නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා දරන උත්සාහයක් දක්වනවා. අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියලා කියන ඒ විමුක්ත තත්ත්වය ලබා ගැනීම සඳහා දරන ඒක ඉෂ්ට කර ගැනීමට සමුද්ද කර ගැනීමට ගන්නා මාර්ග හතරක් හැටියට මේ ඉද්ධිපාද හතර දක්වනවා. ඉද්ධිපාද සංයුක්තයේ එහෙම පෙන්වුම් කරලා තියෙනවා මේ විදිහට. ඒකට මේ තුලින් අපිට දකින්න පුළුවන් අර සම්පදානයේදී යෙදූ වීරියේ විදත්ය අනුව තම තමන්ගේ විශේෂත්වය අනුව වඩාත් මුලට ගන්න පුළුවන් එක මොකක්ද කියලා අඳුන ගන්න. දැන් නැත්නම් කෙනෙක් ඡන්දේම මුල් තැන තියා ගන්නවා. ඒක නිසා තමයි අනිත් දේවල් පිළිබඳව නොවේ ඉද්ධිපාද ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. එක පුද්ගලයාට ඒ හතරම එකපාරට අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් මුලට ගත්තත් ඇති කියලා. ඉද්ධිපාද අතුරෙන් සමාගයේ චරිතානුකූලව ඡන්දය හෝ කැමැති එකක් ගත හැකියි. දැන් අටුවාවල දැක්වෙනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ ඡන්දය මුල් කරගෙන. මොග්ගරාජ ස්වාමීන් වහන්සේ විමර්ශා. ওই විදිහට ශාසනයේ හිටිය ස්වාමීන් වහන්සේලා නිවන් දැකීමට උපකාර කරගත්තු ඉද්ධිපාද විවිධයි. ඒ පුද්ගලයන්ට. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් එයින් එකක් පමණක් නෙවෙයි. එතන කියවෙන්නේ. මෙතන තියෙන්නේ අමුතුම ධර්මතාව. එතන කෙනෙකුට හොඳට හිතට අල්ලලා ඡන්දයම මුල් කරගෙන මම මේක කරන්න ඕන කියලා ගත්තු බලවත් ඕනෑකම නිසා බලවත් ඡන්දය නිසා අනිකුත් දේවලුත් ඒකට ඇදිලා එනවා. ඒකම ඇදිලා එනවා. අර වායාම, වීරිය, අදිෂ්ඨාන ආදී ඒකම ඇදිලා එනවා. සහායකයෝ වගේ. දැන් කෙනෙකුට වීරිය අවස්ථාවේදී දැනෙනවා වීරිය දරනකොට තමයි මගේ නියම පෞරුෂය මතුවෙන්නේ කියලා. ඒක නැත්තට වීරිය ඉදිපාදේ මතු කරගෙන නිවන් දකින්න පුළුවන්. තවත් කෙනෙකුට අදිෂ්ඨාන ශක්තිය. මම මේ ගන්න අදිෂ්ඨානය මම කඩන්නේ නැහැ කියලා. ඒ අදිෂ්ඨාන ශක්තියම පෙරටු කරගෙන. එතකොට එනවා අනිත් ඒවත් ඇදිලා උදව් කරන්න. තවත් කෙනෙකුට විමර්ශන බුද්ධිය. ප්‍රඥාවාදික පුද්ගලයන්ට විමසුම් නුවණ. මේකේ මොකක් හරි තියෙනවා කියලා ඒක අර එහා පැත්තට පෙරලනම් බලනවා. ඒ වගේම අපි සඳහන් කළ ධර්මතාව එක් එක් ඉද්ධිපාදේ අනුව අනික් ඒවා ඇදිලා එනවා කියන එක ඒකත් පෙන්වුම් කරනවා ඉද්ධිපාද සංයුත්තේ ඉද්ධිපාද හඳුන්වන වචන මාලාවෙන් දිග වචන මාලාවක් දිග වචන මාලාවකින් ඉද්ධිපාද භාවනාව කියවෙන්නේ. ඔන්න ඡන්ද ඉද්ධිපාදේ කියනවා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වාක්‍යයක් ඒ ගැන යොදනවා. යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවි. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවි. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවි. විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවි. මේ දිග පාඨයක් විස්තර කරලම දෙනවා සූත්‍රය. මොකක්ද මේ ඡන්ද සමාධි කියන්නේ? ඒක 아무තු සමාධියක්. වෙනසෙන් වෙන දකින්නේ නැති විදිය සමාධියක්. මේක තේරුම් කරලා දෙනවා. ඡන්දං කේ වික්ඛු නිස්සාය ලබති සමාධි ලබති චිත්තස්ස ඒකග්ගතං අයං උච්චති භික්ඛවේ ඡන්ද සමාධි. මේ කැමැත්ත ඕනෑකම නිසා මේ ඡන්දය ඇති කර ගැනීම නිසා යම් කිසි භික්ෂුවක් යම් කිසි සමාහිත බවක් සිත එකඟ කර ගැනීමක් ලබනව නම් අන්න ඒකට කියනවා ඡන්ද සමාධි කියලා. ඕනෑකම නිසා එක්තරා විදියක සමාධියකට සංවැදුණා වගේ ස්ථාවර තත්යකට පැමිණියා නම් එතන ඉඳලා කරන්නේ කුමක්ද? ඒක ඊළඟට කියනවා. සෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතිය අසම්මෝසය පියෝ භව වේපුල්ල භාවනා පාරිපූර්ය ඡන්දං ජනිත වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. එතන දක්වන්නේ ඊළඟට සතර සම්මප්පදානියම අර එක් ඉද්ධිපාදයක් මතු කරගත්තට පස්සේ අර පළපුරුදු සම්මප්පදානියමයි ඊළඟට ඇදිලා එන්නේ. ඒ කියන්නේ අර ඡන්දයෙන් නැති කරගත්තු යම්කිසි සමාධි තත්ත්වයක්. මේ සමාධියේ පිහිටලා ඒ භික්ෂුව අර සතර සම්මප්පදානියම වඩනවා.
අන්න ඒක නිසා තමයි අපි සඳහන් කළේ කුයි ඉද්ධිපාදයේ මතුණ එකක් මතුණාට පස්සේ අනිත් අය සහායට එනවා කියලා. මේ ඡන්දය මුල් කරගෙන අර සම්මප්පදානියම වඩ. මේ සම්මප්පදානිය වැඩිම ප්‍රකාශ වෙන වචන මාලාවේ ඡන්ද කියන වචනේ පමණක් නොවේ අනිත් පද සමූහයන් දකින්න ලැබෙනවා. ඒ විදිහටම තමයි විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශා සමාධි විස්තර කෙරෙලා තියෙන්නේ. එතකොට දැන් කියුණා සමාධි කියන කාරණේ. ප්‍රධාන සංඛාර කියන්නේ කුමක්ද? ඔනේ කියපු සතර සම්මප්පදාන කුරුදු කිරීමමයි ප්‍රධාන සංඛාර කියලා කියන්නේ. මේ උච්චන්ති ප්‍රධාන සංඛාර. ඒ කියන්නේ ඡන්ද සමාධියේ පිටලා සතර සම්මප්පදාන වැඩිීමේදී කරන උත්සාහය ප්‍රධාන සංඛාර නමින් අර පාඨයේ කියවෙනවා. ප්‍රධාන කියලා කියන්නේ අර උත්කෘෂ්ඨ වීර්යය. සංඛාර කියලා කියන්නේ සංඛාර කියන කෙනෙකුට අර්ථ තියෙනවා. දැන් මෙතන මේ සඳහා කෙරෙන විශේෂ ක්‍රියාපටිපාටි. ප්‍රයත්නය හා සම්බන්ධ ක්‍රියාපටිපාටි. ඒ උත්සාහ රාශිය. එතකොට සතර සම්මප්පදානියේ ඒ ඉද්ධිපාදයේ මුල් කරගෙන කෙරෙන්නේ. ওই විදිහට දක්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට අර විග පාඨයට ගලපලා පෙන්වුම් කරනවා. ඉති අයංච ඡන්தோ අයංච ඡන්ද සමාධි ඉමේච ප්‍රධාන සංඛාරා අයං උච්චති ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ ඉදිපාදේ. මෙසේ මෙන්න මෙහෙම ඡන්දය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම ඡන්ද සමාධි කියලා එකක් තියෙනවා. මෙහෙම ප්‍රධාන සංඛාර කියලා දේවල් තියෙනවා. මෙන්න මේව එකතු කරලා ගත්තාම තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවයති කියන ඒ ඉදිපාද භාවනා පිළිබඳ පාඩිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක තුලින් අපි එතකොට දැක්කා අර සම්මප්පදාන තුලින් ඉදිපාද මල්ල ඇදිලා නැහැ. ඊළඟට සමහර විට ඒ තරම්ම පැහැදිලි නොවන්න පුළුවනි. නමුත් යම් කිසි සම්බන්ධතාවයක් අපට දකින්න පුළුවනි මේ ඉද්ධිපාද හතරත් ඉන්ද්‍රිය පහත් අතර. පංච ඉන්ද්‍රියන්. ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍ය තේරුම අධිපති බව, රජකම කියන අදහස. මෙතන මේ කියවෙන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය නොවේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සකස් වීමට උපකාර වෙනවා. අත් වශයෙන්ම ඡන්ද ආදී ඉද්ධිපාද හතර. යමක් ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සම්පූර්ණ කර ගැනීම සඳහා මේ මාර්ග මතු කරගත්තා නම් අර යම් යම් ධර්ම වලට අධිපතිකම ලබා දෙන්නත් පුළුවන්. වෙන නාමයකින් මෙතන සද්ධා කියලා පෙනී සිටින්නේ අර ඡන්දයම. සද්ධාධික පුද්ගලයාටයි ඡන්දෙ එන්නේ. ඕනෑකම කැමැත්ත කුසල ඡන්ද ආදී වශයෙන් මතුවලා ඉන්නේ. ඒක නිසා තමයි සද්ධාව මුලට දක්වලා තියෙන්නේ මෙතන. ඒ සද්ධා පිළිබඳව දේශනා කරනවා. කප්පිච්ච වික්කවේ සද්ධින්ද්‍රයන් දක්ඨබ්බං. මහණෙනි කොතැනද මේ සද්ධින්ද්‍රිය දැකිය හැක්කේ? චතුසු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග 4. සෝතාපට්ටි අංග 4 හැටියට දක්වන්නේ. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, අරියකන්තේ සීලේ සමන්නාගතෝ කියන මේ කාරණා 4. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳව කාරණා තේරුම් අරගෙන ඇති කරගන්න අවබෝධය ඒ සෝවාන් පුද්ගලයා තුළ තිබෙන විශිෂ්ට ශ්‍රද්ධාවයි. ඊළඟට අරියකන්ත සීලය වශයෙන් දැක්වෙන්නේ ඒ සීලය පරිපූර්ණ කිරීම සඳහා දරන උත්සාහය. එතනත් මේ ශ්‍රද්ධාව මූලික කරගෙනයි සීලය පුරන්නේ. සද්ධින්ද්‍රිය හැඳින්වීම තුලින් අපිට පේනවා එතන ඡන්ද ඉද්ධිපාදී රාවයක් ලැබෙන්නේ. ඊළඟට විරීන්ද්‍රිය. ඒ විරීන්ද්‍රිය සකස් වීමට විරිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ සම්මප්පදානයම. ඒක නිසාම තමයි විරීන්ද්‍රිය ගැන හැඳින්වීමේදී කත්තක දිකේ විරීන්ද්‍රියන් දක්වබ්බන්. මහණෙනි මේ විරීන්ද්‍රිය කොතැනදී දැකිය හැකිද? චතුස් සම්මප්පදාන. සතර සම්මප්පදාන. සම්මප්පදාන ඉද්ධිපාද මේවා එකිනෙකට සම්බන්ධ බව අපි සඳහන් කළා. එතකොට මේ විරියේන්ද්‍රිය තුල තිබෙන්නේ අර සම්මප්පදාන ඉද්ධිපාද වශයෙන් දිනු කරගත්තේ ධර්මමයි.
ඒක ඉන්ද්‍රිය tattweට දැන්පත් වෙලා අධිපතියෙක් වෙලා. ඊළඟට සතිය, සතිඉන්ද්‍රිය. ඒකත් වැඩි පේන්නේ නෑ මෙතන. නමුත් අර සතිපට්ඨාන අවස්ථාවේ ඉඳලා යටින් ඉඳගෙන මේ සතිය වැඩ කළා. නොපෙනින්න. ඥාණ්ඩ සේවයක් මේ සතියෙන් කෙරේ. දැන් මෙතනත් මැදින් ඉන්නේ. අධිපතිය අතරින් මැදින් ඉන්නේ සමතාව සලසාදී. ඊළඟට සතිඉන්ද්‍රිය හඳුන්වන්නේ කත්තක බික්කවේ සතිඉන්ද්‍රියං ගට්ඨබ්බං චතුසු සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේ මේ සතිඉන්ද්‍රිය දකින්න පුළුවන්. එතනින් අරගෙන ආපු ටික තමයි මේ සතිඉන්ද්‍රියේ තියෙන්නේ. ඒවා අතහැරලාම නොවේ. ඒවා වඩා වැඩිනවා. ඊළඟට සමාධිඉන්ද්‍රිය. මේ සමාධිඉන්ද්‍රියේ සමාධියේ පොඩි මතුවීම අර ඉද්ධිපාද අවස්ථාවේදීත් අපි දුටුවා. ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශ සමාධි කියලා. එක්තරා තැන්පත් බවක්, එක්තරා එකඟ බවක්. ඒ වියේ යොදන අවස්ථාවේ කෙනෙක් ඇති කරගන්නවා. නමුත් මෙතන තෝරන්නේ කත්තච බික්කවේ සමාධිඉන්ද්‍රියං දට්ඨබ්බං චතුසු ඥානේසු. ඥාන හතර පිළිබඳ. එහෙම නැත්නම් වෙන විදිහකටත් තෝරනවා. සමහර විට වස්සග්ගාරම්මණං තත්වා ලබති චිත්ත. ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ග. ආර ශ්‍රාවකයා වස්සග්ගාරම්මණං මේ ඔක්කොම අතහරින්න නිවන අරමුණු කරගෙන යම් විදිහේ සමාධියක් ලබා ගන්නවා නම් ඒක සමාධිය. පොදුවේ දල වශයෙන් හැඳින්වුවත් අපිට දකින්න පුළුවනි. අර වීරේ විපාද ආදී දිනු කර ගැනීම තුලින්මයි මේ සමාධිය මතුවෙන්නේ. ඊළඟට පඤ්චේන්ද්‍රිය. අර කලින් සඳහන් කළ විමර්ශාවට නෑකමක් තියෙනවා. මේ පඤ්ඤාවයි. නමුත් මෙතන අර ගල්ගුලක් පෙරලීම වගේ සාමාන්‍ය විමසමුණුවනක් නෙවෙයි. අර දුක්ඛඳ පෙරලීම පිළිබඳ ප්‍රස්තාව. ඒ විමසමුණුවන මෙතන. ඒ නිසා තමයි කත්තජ වික්‍රේ පඤ්චේන්ද්‍රයන් දට්ඨප්ප චතුසු අරිය සත්‍යසු. චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ සතරෙත් අර ගල්කුල පෙරලන්න වගේ දෙයක් තියෙන්නේ. දුක ඊට හේතුව, ඒ හේතුව නැති කිරීම නිවන, ඒකට මාර්ගය. එතනත් අර විමර්ශා ඉද්ධිපාදයට සම්බන්ධතාවක් අපිට දකින්න පුළුවන්. තවත් විදිහකට සමහර අවස්ථාවල තෝරනවා. උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතු. විදර්ශනාත්මක වශයෙන් ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා කොයි ආකාරයෙන් කිව්වත් අර නිවන පිළිබඳ ප්‍රඥා. ඒකත් ඉන්ද්‍රිය tattwe. එතකොට මේ පුද්ගල වේමත්තතාව අනුව ඒ පුද්ගලයාට මේව සාංශාරික වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් පිළිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ පුද්ගල වේමත්තතාව පෙන්වන නිසා තමයි ශ්‍රාවකයන් පහසුවෙන් හික්මවන්න පුළුවන් උනේ. මේ ඉන්ද්‍රිය අතරින් අපි කලින් සඳහන් කළා සතිය මැදින් සිටනවා කියලා. සතිපට්ඨානෙ ඉඳලා අරගෙන ආවේ සතිය නිහඬ සේවාව මෙතනදී ඉටු කරන්නේ. අර අධිපතීන් දෙකොටස. අර යුගනද්ද වශයෙන් පවතින ධර්ම දෙපැත්තකට අදිනවා. අධිපතිකම දැන් ලැබිලා තියෙන නිසා සද්ධාවාදික පුද්ගලයා ඒ පැත්තට ඇදගෙන යනවා. ප්‍රඥාවාදික පුද්ගලයා තව පැත්තකට ඇදගෙන යනවා. ඒ සමතාව සලසා දෙනවා මැදින් සිටින සතිය. සද්ධාවත් ප්‍රඥාවත් ඒ යුගනද්ද වශයෙන් තිබෙන ධර්ම. ඊළඟට වීරියත් සමාධියත්. වීරිය අධික වීම නිසා සමාධිය පිරෙන්න පුළුවන්. අවශ්‍ය තමයි වීරිය. සමාධිය හොඳ නමුත් ඒකටම වැදිලා හිටියොත් සමහර විට වීරිය අඩු වෙන්න පුළුවන්. ඒක ගැලිලා හිටියොත්. අන්න ඒක නිසා වීරියත් සමාධියත් සම කරලා පෙන්වනවා සතිය. නැදී නිදේ. ওই විදිහට බලනකොට මේ කියන උපකරණ මල්ලේ සමතාව සලසා දෙනවා සතිය. තවත් විදිහකට බලනවා නම් මෙතනත් එක්තරා විදිහක අනුපිළිවෙලක් දකින්න පුළුවන්. ඉන්ද්‍රිය සංයුක්තියේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ ධර්මයේම ඒක බුදුරජාණන් වහන්සේට 아무තෙන් බණක් කියනව නෙවෙයි අප සඳහා ඒ කාර්යය දක්වන. සද්දස්සහි භන්ති අති ශාවකස්ස ඒතං පාටිකංකං යං ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ල පරක්කමෝ අනික්කිතුරෝ කුසලේසු ධම්ම ආදී වශයෙන්. ස්වාමීනි සද්ධාව ඇති ආර්ය ශ්‍රාවකයා පිළිබඳව මෙවැන්නක් බලාපොරොත්තු විය හැකි කුමක්ද? පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කුසල ධර්මයන් ලං කර ගැනීම සඳහා වැඩි වීරියක්, තාම බලයෙන් යුක්ත වීරියක් කරනවා කියලා.
ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇති පුද්ගලයන්ගේ එයින් අපිට පේනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි වීරිය ජනිත වෙන්නේ. වීරිය මතුවෙන්නේ කියලා. ඒ වගේම වීරියේ තියෙනවා සම්බන්ධතාවක් සතියට. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා සද්දසෙහි බන්ති අරිය ශාවකස්ස ආරද්ධ වීර්යස්ස ඊතං පාටිකංකං යං සතිමා භවිස්සති පරමේන සතිනේපක් සමන්න ආදී. සද්ධාවේති වීරියේති ශ්‍රාවකයාගෙන් මෙවැන්නක් බලාපොරොත්තු වෙයි. කොහොමද සතිපට්ඨානියෙන් ගොඩනගාගත් ඒ සතියෙන් යුක්තව හොඳ සතියකින් යුක්ත වන්නේ කියන මෙන්න මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙතන අනුපිළිවෙලකුත් ඒ ASCII පෙන්නනවා. ඊළඟට ඒ සතිමත් පුද්ගලයා පිළිබඳවත් සතියත් සමාධියත් අතර සම්බන්ධතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දසෙහි බන්ති ආරද්ධ වීර්යස්ස උපට්ඨිත සතිනෝ ඒතං පාටිකංකං යං වස්සග්ගාරම්මණං කତ୍වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකාග්‍රතාව. අර සද්ධාව ඇති වීරිය ඇති සතිය පිහිටි බුද්ධයාගෙන් සමාධියකුත් ඇති කරගනී කියලා ඒකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට සමාධියේ ඉඳලා ප්‍රඥාවටත් සම්බන්ධතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දාසේ භන්ති අරිය ශාවකස්ස ආරද්ධ වීර්යස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්ස ඒකං පාටිකංකං යං එවං පඤානිසති අනමතග්ගෝ කෝ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිඥානී වර්ණානං සත්තානං සන්නා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිඥායත්තේව සමෝකායස් අසේස විරාග නිරෝධා සන්තං ඒතං පදං පනීතං ඒතං පදං යදිදං සබ්බ සංඛාර සමතු සම්භූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ස්වාමීනි ශ්‍රද්ධාව ඇති අරමන ලද වීරිය ඇති එළඹ සිටි සිහිය ඇති සමාධිමත් සිත ඇති ආරශ්‍රාවකයාගෙන් මෙවැනි කාරණයක් බලාපොරොත්තු විය හැකියි. අනමතග්ගෝ කුහ සංසාරෝ මේ සංසාරේ නොදත හැකි අගක් ඇත්තේ උබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිජ්ජා නීවරණයෙන් බැසුණු තණ්හා සංයෝජනෙන් බැඳුණු සංසාරයේ දුවන්නා වූ සැරිසරන්නා වූ සත්වයන්ගේ පෙර කෙලවරක් නොපෙනෙන්නේ. අවිජ්ජාව නම් වූ අඳුරු කඳෙහිම නිර්වශේෂ නිරෝධයෙන් ලබන මේ තත්වයේම ශාන්තිය මේ තත්වයේම ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැමැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.